ආයිබෝවන් අපි බලමු අද කොහොමද බ්ලවුස් එකක් කපා ගන්න කියලා. ඉදිරිපස විවරේ තියෙන ඩාට් දාපු බ්ලවුස් එකක් කපා ගන්න කොහොමද කියලා. මේකට ඔයාලා 45 පල්ල රෙදි කෙට්ටු කෙනෙකුට නම් රෙදි අර එකයි කාලක් ගන්න. මහත කෙනෙකුට නම් 45 පල්ලෙන් යාර එකමාරක් ගන්න. අපි බලමු දැන් බ්ලවුස් එක කපන්නේ කොහොමද කියලා. අපි බලමු කොහොමද කියලා බ්ලවුස් එකකට මිමි ඇඳ ගන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ රෙද්ද මේ 45 පල්ල දෙකට නමලා මේ 45 පල්ල රෙද්දක් අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ බලවාට කන පිට හරවලා උඩ පැත්ත කන පිට එන විදිහට මෙහෙම රෙද්ද නමා ගන්නවා. නමාගෙන ඊට පස්සේ මේකේ අඟල් එකමාරක් ඉස්සරහට කියන්නේ බලවාටේ ඉඳලා අඟල් එකමාරක් ඉස්සරහට තියලා ලකුණු කරලා නැම්ම රේඛාව ඇඳ ගන්නවා. හරි? අපි මේ අඟල් එකමාරක් බලවාටියේ ඉඳලා ඉස්සරහට කළා නැම්ම රේඛාව ඇඳගත්තා. ඊට පස්සේ අපි අඟල් මේකේ බ්ලවුස් එකේ උස තියෙන අඟල් 27ක් නේ. නම් 28ක් වෙන්න මේකෙ මින්ම ලකුණු කරගන්නවා. හරි? අඟල් 28ක් දුරින් ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන එතන ඉඳලා ඉස්සරහට අඟල් 28 තැන ලකුණු කරපු තැන ඉඳලා ඉස්සරහට අපි උරහිස මින්ම ලකුණු කරනවා. උරහිස මින්ම අඟල් 8මාරයි ලකුණු කරලා අපි රේඛාවක් ඇඳ ගන්නවා. නැම්ම රේඛාවේ ඉඳලා ඉස්සරහට කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. හරි? ඇඳගෙන ඊට පස්සේ එතන ඉඳලා අඟල් 1.3 කාලක් පාත් කරනවා. 1.3 කාලක් පාත් කරලා මේ උරහිස පටන් ගත්ත තැන ඉඳලා මේ නැම්ම රේඛාව පටන් ගත්තේ එතන ඉඳලා ආපහු 1.3 කාල පාත් කරපු ලක්ෂය ළඟට යනකම් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි නැවත මේ රේඛාවේ අඟල් 8මාර ලකුණු කරනවා. හරි? අඟල් 8මාර ලකුණු කරනවා. ලකුණු කරලා අපි මේ උරහිස් රේඛාව කියලා මෙතනින් එහාට සලකන්නේ මේ රේඛාව. ඒකලා අපි ඒ රේඛාවේ ලකුණු කරනවා හරස් කරමින්ම. හරස් කරමින්ම 3යි කාලයි. 3යි කාල ලකුණු කරනවා. ඊට පස්සේ මේ නැම්ම රේඛාව දිගේ පහළට අපි ලකුණු කරන්නේ මිමි 2යි. අපි මෙතනදී එක මිම්මක් ලකුණු කරන්නේ නැහැ. ඒ තමයි මූලික කර ගැඹුර කියන මිම්ම. මූලික කර ගැඹුර කියන මිම්මයි රැගල් දුරයි විතරයි මේ නැම්ම රේඛාවේ මැනලා ලකුණු කරන්නේ. හරි? දැන් රැගල් දුර විතරක් මම මේකේ ලකුණු කරනවා අඟල් 8ක්. ඊට පස්සේ අපි ඊටු උසවල් ලකුණු කරන්නේ මෙන්න මේ හරස්කර මිම්මේ ඉඳලා පහළට. හරි? හරස්කර මිම්මේ ඉඳලා පහළට තමයි අපි ලකුණු කරන්නේ. පපුව දක්වා උස, ඉන දක්වා උස, උකුල දක්වා උස. හරි? පපුව දක්වා උස අඟල් 11යි. ඊට පස්සේ ඉන දක්වා උස අඟල් 17යි. උකුල දක්වා උස අඟල් 24මාරයි. සම්පූර්ණ උස අඟල් 27යි. ඔන්න අපි මේ දුරවල් ටික ලකුණු කරා. එතෙන් අපිට පුළුවන් තවත් කර ගැඹුරත් මේ මිම්මෙම ලකුණු කරගන්න. ඒ කියන්නේ අපි මැනගත්ත කර ගැඹුර. කර ගැඹුර අඟල් 6මාරයි. හරි? ඒ කරලා අපි මේ ඇඳගත්ත රේඛාවල් වලට ලකුණු කරගත්ත තැන් වලට හරස් රේඛාවල් ඇඳගමු. හරස් රේඛාවල් ඇඳගන්නේ නැම්ම රේඛාවේ ඉඳලා ඉදිරියට. ඔන්න මම ඉස්සරලා මැන්දා කර ගැඹුරු ලකුණු කරපු තැනට රේඛාව. ඊට පස්සේ මේ රැගල් පහත් කරපු දුර. හරි? ඒකට රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මේ පපුව දක්වා උස ගත්ත රේඛාව. ඊට පස්සේ ඉන දක්වා උස රේඛාව. ඊට පස්සේ උකුල දක්වා උස රේඛාව. ඊට පස්සේ සම්පූර්ණ උස රේඛාව. උකුල දක්වා උස රේඛාව. ඊට පස්සේ සම්පූර්ණ උස රේඛාව. හරි? ඊට පස්සේ අපි දැන් මේ රැගල් රේඛාව ඒකේ ලකුණු කරන්නේ අපි මම ඔයාලට සටහන දෙද්දි මේක පැහැදිලිව කියලා දුන්නා. පපුවට මිම්ම. හරි?
පපුවට මිම්ම 11යි කාලයි. ඔන්න පපුවට මිම්මම් මේකේ ලකුණු කරා 11යි කාලට. ඊට පස්සේ මේ පපුව දක්වා අවසර රේඛාවේ අපි මොකුත් ලකුණු කරන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉන දක්වා අවසර රේඛාවේ ලකුණු කරනවා නිමි දෙකක්. ඒ එක මිම්මක් තමයි ඩාට් දුර. හරි ඩාට් දුර 4යි කාලක් තියෙනවා. ඒ කියන්නේ පපුව අතර මිම්ම කියලා අපි ගත්තේ. අන්නේ පපුව අතර මිම්ම. එතකොට ඒකේ අපි දෙපැත්තට අඟල් භාගේ ලකුණු කරනවා. ඩාට් දුර ලකුණු කරන අඟල. ඊට පස්සේ ඉන වට මිම්ම ලකුණු කරගන්නවා. ඉන වට මිම්ම 9යි 3 කාලයි. දැන් මෙතනින් මම 4යි කාලෙන් ලකුණු කරා. ඊට පස්සේ දෙපැත්තට අඟල් භාගේ ලකුණු කරා. ඊට පස්සේ මේ 9යි 3 කාල කියන මිම්ම ලකුණු කරා. ඊට පස්සේ උකුල දක්වා අවසර රේඛාවේ ලකුණු කරගන්නවා අපි උකුල වට මිම්ම. උකුල වට මිම්ම 12යි කාලයි. හරි. ඔන්න මේකේ මම ලකුණු කරනවා 12යි කාලෙ මිම්ම. ඔන්න දැන් අපි හරස් මිමි ටික ලකුණු කරලා ඉවරයි. අපි ඊළඟට බලමු කොහොමද මේ අත්කට කියන මිම්ම ඇඳගන්නේ කියලා. හරි. ඊට අපි කරන්නේ මේ පස්සේ අපි ලකුණු කරේ උරිස්ස රේඛාව ඇඳලා අටහමාර ලකුණු කරේ. ඒතන ඉඳලා මේ රැගල් රේඛාව වෙනකන් දුරේ මෙතනට තියෙන දුරේ හරි මැද ගන්නවා. හරි මේක මෙහෙම ටේප් එක නමලා ගන්නත් පුළුවන්. නැත්නම් ගාන හදලා ගන්නත් පුළුවන්. හරි. හරි මැද ලකුණු කරලා ඊට පස්සේ එතන ඉඳලා මේ ඇතුල් පැත්තට ඒ කියන්නේ නැම්ම රේඛාව පැත්තට අඟල් භාගයක් ලකුණු කරනවා. ලකුණු කරලා මේ උරහිස ලකුණු කරපු තැන ඉඳලා මේ අඟල් භාගයේ ඇතුළට ලකුණු කරපු තැන ඇතුළට ලකුණු කරපු තැන ඉඳලා ඒ ලක්ෂ්‍ය හරහා යන විදිහට මෙන්න මෙහෙම රැගල් රේඛාව වෙනකන් එල රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන මෙන්න මේ අඟල් භාගයේ ඇතුළට ලකුණු කරේ එතන ඉඳලා වක්‍රයක් විදිහට මෙහෙම අත්කට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අංශය කරනවා පපුව වට මිම්ම ලකුණු කරපු තැන ඉඳලා ඉන වට මිම්ම ලකුණු කරපු තැනට එතන ඉඳලා උකුල වට මිම්ම ලකුණු කරපු තැන හරහා සම්පූර්ණ උස දක්වා රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ සම්පූර්ණ උස රේඛාවේ හරි මැද හොයාගන්නවා. හරි සම්පූර්ණ උස රේඛාවේ හරි මැද හොයාගෙන මෙහෙම ඔයාලා ටේප් එක නමලා ගත්ත හැකි ඒක හරි ලේසි. ඊට පස්සේ අංශයෙන් අඟල් 1/2ක් උස්සනවා. උස්සලා මෙන්න මේ හරි මැද ලකුණු කරපු තැන ඉඳලා මේ 1/2 උස්සපු තැනට එනකම් මෙහෙම වක්‍රයක් විදිහට වක්‍රාකාරව රේඛාව රවුම් කරලා රේඛාව ඇඳගෙන අංශය ඇඩ කරගන්න මෙහෙම. හරි ඊට පස්සේ අපිට ඩාට් එක ලකුණු කරන්න ඕනේ. අපි ඩාට් එක ලකුණු කරන්නේ අපි ඩාට් දුර ඇඳගත්තානේ. ඊට පස්සේ මෙන්න මේ පපුව දක්වා අවස රේඛාව අපිට මෙතෙන්දි ප්‍රයෝජනෙට ගන්නවා අපි. පපුව දක්වා අවස රේඛාවේ ඉඳලා අඟලක් පල්ලෙහායි. හරි? ඩාට් එක ලකුණු වෙන්න ඕනේ. එතකොට අපි පපුව දක්වා අවස රේඛාවේ ඉඳලා පහළට අඟලක් පහළින් ලකුණු කරලා මෙන්න මේ ඩාට් එකේ මැද ලකුණු කරපු තැන වෙනකම් ඒ රේඛාව දික් කර ගන්නවා. හරි? ඊට පස්සේ එතන ඉඳලා පහළට අපි ලකුණු කරනවා අඟල් 4/4. හරි? මේ කෙලින්ම අඟල් 4/4ක් ලකුණු කරනවා. මම ඩාට් එක මේ යට කොටස අඳින විදිහ ටයිට් සායේදී පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවම අදිනම් ඒක බැලුවේ නැති කෙනෙක් නම් නැවත ඒක බලන්න. පාඩම් එකින් එකට සම්බන්ධයි. ඒක නිසා හැම වෙලාවෙම හැම පාඩමක්ම බලලා තිබුණොත් ඔයාලට ගොඩක් ලේසි. ඊට පස්සේ අපි මේ අඟල් භාගේ දෙපැත්තට ලකුණු කරේ. ඒ ලකුණු කරපු ලක්ෂ මේ ඩාට් එකේ මුදුන දක්වා යා කරගන්නවා. හරි? අනිත් පැත්තටත් එහෙමයි. මේ ඩාට් එකේ කෙලවර වෙනකම් හැඩ රේඛා ඇඳලා මෙහෙම ඩාට් එක සම්පූර්ණ කරගන්නවා. ඊට පස්සේ අපිට කර ඇඳ ගන්න ඕනේ. අපි කර ඇඳගන්නේ මේ හරස් කරමින්ම ලකුණු කරේ. හරස් කරමින්ම ලකුණු කරපු තැන ඉඳලා පහළට කර ගැඹුර ලකුණු කරේ. ඒ රේඛාව වෙනකම් රේඛාවක් ඇඳලා කොටුවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ කොටුව ඇතුලේ තමයි කර නිර්මාණය කරන්නේ. මම ඔයාලට කරවල් නිර්මාණය කරන විදිහ කියලා දීලා තියෙනවා.
රූප සටහන් වලින් දැන් මෙතනදී මම සටහනේ බ්ලවුස් එකට ඇඳෙත් මේ ලස්සන කරක් මේ ස්වීට් හાર્ට් කරක් අපි ඒ විදිහටම කරක් ඇඳගමු. හරි? මෙහෙම. ඔයාලට මම ඇඳුමෙන් ඇඳුමට කරවල් එක එක වෙනස් කරලා අඳින විදිහ කපන විදිහ කියලා දෙන්නම්. හරි? දැන් ඔන්න අපි මේ සටහන ඇඳලා ඉවරයි. ඊට පස්සේ මේ නැම්ම රේඛාවෙන් නමලා නැම්ම රේඛාව කියන එකෙන් නමනවා මෙහෙම. නමල ඉවරලා අපි ඇඳපු සටහන කපා ගමු. මේක තමයි අපේ බ්ලවුස් එකක ඉස්සරහ පළුව. ඔන්න අපි ඉස්සරහ පළුව ඇඳලා කපා ගත්තා. අපි ඊළඟට බලමු පිටිපස්සේ පළුව අඳින්නේ කොහොමද කියලා. අපි දැන් මේ කපපු ඉස්සරහ පළුව අරගෙන මේ පිටිපස්සේ පළුව කපා ගන්න මේ නැම්ම රේඛාවකට තියෙන්න. ඒ කියන්නේ මෙතනින් මේ රෙද්ද වෙන් වෙලා නැතුව. හරි? මේක අරගෙන මේ ඉස්සරහ පළුව අරගෙන මම මේ විදිහට රෙද්ද ගත්තේ රෙද්ද අපිට පිරිමහ ගන්න පුළුවන් නිසා. මොකද මේ උරිස්සට මේ කොටස පන්නලා කපනකොට අපිට මේ යට කොටසෙන් රෙද්ද ගොඩක් ඉතුරු කර ගන්න පුළුවන්. අපි මේ ඉස්සරහ පළුව අරගෙන මේ නැම්ම රේඛාවට අඟල් භාගයක් පිටිපස්සට කියන්නේ ආපස්සට ඇද ගන්නවා ඉස්සරහ පළුව. හරි? ඇදගෙන අපිට මෙතන ගන්න පුළුවන් උපරිමයේ වෙනකන් අපි අරගමු. හරි? මෙන්න මෙහෙම අඟල් භාගයක දුරක්. ඒ කියන්නේ මේ අඟල් භාගයක දුරක් පිටට පන්නලා තියෙන්නේ. හරි? මේ පැත්තෙනොත් අඟල් භාගයක දුරක් පිටට පන්නලා තියෙන්නේ. ඒ කියන්නේ අර බ්ලවුස් එකක ඉස්සරහා ඕපන් එක තියෙන බ්ලවුස් එක නෙමෙයි ගවමුකුණත් ඉස්සරහා ඕපන් එක තියෙනකොට ඒ ඕපන් එකට දෙන දුර තමයි මේ පිටිපස්සේ ඕපන් එක නැති නිසා මේ විදිහට පැන්නුවේ. හරි? ඊට පස්සේ අපි මේකෙත් උර හිස ලකුණු කරගමු. මේ කරේ ඉඳලා අඟලක් උඩින් ලකුණු කරනවා. ඊට පස්සේ උර හිසේ ඉඳලත් අඟලක් උඩින් ලකුණු කරනවා. ලකුණු කරලා ඒ රේඛාව නැම්ම රේඛාව වෙනකම් මෙහෙම දික් කරලා ඇඳ ගන්නවා. ඇඳගෙන මේ රේඛාවේ ලකුණු කරනවා අපි දැන් කලින් උරිස්ස 8:00ක් නේ ලකුණු කරේ. හරිද? මේකෙදී අපි උරිස්ස ලකුණු කරගන්නවා අඟල් භාගයේ අඩු වුණාම තියෙන දුර. ඒ කියන්නේ 8ක් ලකුණු කරගන්නවා. හරිද? ලකුණු කරගෙන එතකොට මේ කෙලින්මයි මේ රේඛාව වෙන්නේ අත්කට ඇඳගන්නේ අපි මේ උරිස්ස ලකුණු කරපු තැන ඉඳලා පහළට රේඛාවක් මෙහෙම ඇඳ ගන්නවා. ඇඳගෙන ඒක සමහරවිට මේ රේඛාව උඩමයි එක ඇඳෙන්නේ. ඊට පස්සේ මේ අපි අඟල් භාගේ මේ ඇතුළට කරේ. අන්නේ ඇතුළට කරපු තැනට අඟල් භාගයක් උඩින් තමයි මෙතන ඉඳලා මෙතෙන්ට දුරේ හරි මැදෙන්නේ. එහෙම නැත්නම් අපිට තවත් කරන්න පුළුවන් ලේසියෙම මේ විදිහට ටේප් එක මෙහෙම තිබ්බා. තියලා මේක නැමුවා. නමපුවම ඔන්න අපිට එනවා පිටිපස්සේ අත්කට රේඛාවේ හරි මැද. ඒ කියන්නේ ඒක හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැනලා හොයාගන්න එක. අනිත් ක්‍රමේ තමයි මෙතන අපි ඉස්සුවේ අඟලයි නම් පිටිපස්සේ අත්කටේ අර ඇතුළට කරලා ලකුණු කරපු අඟල් භාගය ලකුණු කරපු තැන ඉඳලා අඟල් භාගයක් උඩින් නේදුරෙන්න ඕනේ. මෙතන අඟලක් වුණා නම් දෙකට බෙදෙනකොට මෙතන මේ ලකුණු කරපු තැනට අඟල් භාගයක් උඩින් තමයි ඒ අඟල් භාගය එන්නේ. ඔයාලා කැමති විදිහකට ඒක ලකුණු කරගන්න. ඊට පස්සේ එතන ඉඳලා මෙන්න මෙහෙම අර ඉස්සරහ අත්කට වගේ ගොඩක් හාරන්නේ නැතුව මෙතන අංශයට එනකම් අත්කට ඇඳ ගන්න. හරිද? ඊට පස්සේ මේ අංශය මේ විදිහමයි මේකටම සමානව තියලා කපන්නේ. මොකද මෙතන අත්කටවල් දෙක මෙතනදී යා වෙන්න ඕනේ. ඊට පස්සේ මේක මේ විදිහට මැදලා මේ පැත්තත් මේ විදිහමයි වෙනසක් නැහැ. කර ලකුණු කරද්දී අපි මෙතන ලකුණු කරනවා පිටිපස්සේ හරස් කරමින්ම. පිටිපස්සේ හරස් කරමින්ම ඇවිල්ලා තියෙන්නේ අපිට
2යි 3 කාලයි. හරි 2යි 3 කාල ලකුණු කරා. ඊට පස්සේ කර ගැඹුර. අපිට කැමති කර ගැඹුරක් ගන්න පුළුවන් කොලර් එකක් දාන්න නැත්තම්. කොලර් එකක් දාලා සාමාන්‍යයෙන් කර ගැඹුර ගන්න අපි අඟල් 1.5යි. මම මෙතනදී අඟල් 2ක් ගන්නවා. අරගෙන නැම්ම රේඛාවට සමානව රූල තියලා ඉස්සරහට රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන අර හරස් කරමින්ම ලකුණු කරපු තැන ඉඳලා පහළටත් කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන මේ පිටිපස්සේ කර මෙයිම කවුම් කරලා ඇඳ ගන්නවා. හරි? ඔයාලට ඇඳපු සටහනක් බලන්න. ඒකත් ගොඩක් මේ පැහැදිලිව කියලා දීලා තියෙන නිසා මේක එච්චර ගැටලුවක් වෙන එකක් නෑ. ඔච්චරයි පිටිපස්සේ පළුව. ඊට පස්සේ අපි පිටිපස්සේ පළුව කපා ගමු. ඇඳුමක ඉස්සරහා පළුව කපා ගත්තට පස්සේ පිටිපස්සේ පළුව කපන එක හරි ලේසි. මම මෙතනදී මේ රෙද්ද ගොඩක් පිරිමහලා ගන්න ඕන නිසායි මේ විදිහට නමලා ගත්තේ. අපි ෂර්ට් එකක් කපද්දී එහෙම මේ ක්‍රමෙට නෙමෙයි රෙද්ද නමන්නේ. බ්ලවුස් එකකදී ඒ ලයින් ගවුම්කදී වාගේ මෙහෙම ගත්තාම අපිට රෙද්දේ උසට වඩා ඇඳුමේ උස වැඩි කරගෙන මහන්න පුළුවන්. හරි. ඔන්න අපි ඇඳුමේ පළු දෙක කපලා ඉවරයි. ඊට පස්සේ අපි මේ ඩාට් එක ටූල් කරගන්න ඕනේ. අපි ඇඳගත්ත ඩාට් එක තියෙන්නේ මේ උඩ පළුවේ. ඒ ඩාට් එකට මෙහෙම මේ ඇඳපු ඉර පේන විදිහට මෙන්න මේ ඉර පේන විදිහට මෙහයින් තියාගන්න රූලර්. තියාගෙන මේ හොඳ පිටයි කන පිටයි මේ හොඳ පිටවල් දෙක මොනේ මුන්ට තියෙන්නේ. ඒ දෙකක් අල්ලලා මෙහෙම කන පිට පැත්ත මතුවෙන විදිහට මේක උස්ස ගන්නවා. උස්සගෙන මෙහෙම අදාළ තැනට එනකන් රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතනත් ආපහු පොටවල් දෙකක් උස්සලා මෙතනත් ඒ විදිහටම අදාළ ඉරට එනකන් රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ මුළු ඩාට් එකම මේ විදිහට තියලා අපි ටූල් කරගන්නවා. හරි. ඔයාලට මේ ක්‍රමේ අමාරුයි නම් පුළුවන් ලේසියෙන් කරන්න. හැබැයි ඉතින් තව අමතර බඩුවක් ඕනේ වෙනවා. අමතර දෙයක් ඕනේ වෙනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ කාබන් කොලයක් අරගෙන වීල් එකක් අරගෙන කාබන් කොලේ තියලා මේක වීල් කරගන්නත් පුළුවන්. මේ විදිහට අත හුරු වුණාම අපිට සරලව මේක කරගන්න පුළුවන්. එන්න බලන්න ඩාට් ටික ඇඳිලා තියෙනවා. මේ කොටවල් ඔක්කොටම ටූල් වෙලා තියෙනවා. හරි. ඊළඟට බලමු අපි කොහොමද කියලා අතක් කපා ගන්න. හරි. අපි බලමු කොහොමද දැන් අත ලකුණු කරන්න කියලා. මම මේ අත් දෙකටම එක සැරේම රෙද්ද නැම්මා. පොටවල් 4ක් වෙන විදිහට මෙහෙම නමා ගත්තා. නමාගෙන අපි මේ උඩ ඉඳලා පහළට ලකුණු කරනවා අපේ අදාළ මෙමි ටික. මොන මම මෙතනින් පටන් ගන්නවා ලකුණු කරන්න. 4:00 ලකුණු කරා. ඊට පස්සේ අපේ අත අපි අරන් තියෙන දිග අරන් තියෙන්නේ 12:00යි. ඒ කියන්නේ මෙන්න මේ දුර. ඒකෙන් අපි අඟලක් දීලා තියෙන්නේ වාටියට. එහෙනම් මම ඒ අඟලක් උඩින් ආපහු ලකුණු කරා. ඒ කියන්නේ අතේ දිග 11යි. 11:00ට ලකුණු කරනවා මම මෙතන උරිස්සෙන් අහුවෙන අඟල් භාගෙත් එක්ක. හරි. ඊට පස්සේ අපි මේ 4:00 ලකුණු කරපු තැනින් කෙලින් ඉස්සරහට රේඛාවක් ඇඳ ගන්නවා. හරි. මෙතන ඊට පස්සේ අතේ දිග සම්පූර්ණ දිග ලකුණු කරේ. දිග ලකුණු කරපු තැනට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ වාටිය ලකුණු කරපු තැනටත් අපි මේ විදිහටම රේඛාවක් ඇඳ ගන්නවා. හරි. මේ විදිහට. ඊට පස්සේ අපි මේ රේඛාවේ ලකුණු කරන්නේ මේ 4:00 පාත් කරපු තැන රේඛාවේ ලකුණු කරන්නේ අපි රැගල් පහත් කරපු දුර. ඒ කියන්නේ අඟල් 8. හරිද?
අඟල්ලට ලකුණු කරන්න. ලකුණු කරලා මේ අත අඳින්න පටන් ගත්තේ අපි. මිමි ලකුණු කරන්න. එතන ඒ ලක්ෂයේ ඉඳලා මේ රැගල ලකුණු කරපු දුර වෙනකන් මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා. හරියට ත්‍රිකෝණයක කර්ණයක් වගේ. හරි? ඇඳගෙන මේ රේඛාව සමාන කොටස් හතරකට බෙදා ගන්නවා. හරි? මම අර කිව්ව විදිහට මේක ගණනය කරලා බෙදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටේප් එක නමලා බෙදා ගන්නත් පුළුවන්. ඔන්න භාගයයි. ඊට පස්සේ එතෙන්ද තියෙන දුර නැවත වතාවක් දෙකට නමලා අපි මෙතනත් හරි මැද හොයා ගන්නවා. හරි? ඊට පස්සේ අපි මේ නැම්මෙන් අඟල් භාගයක් පාත් කරනවා. මෙතන බෙදුමෙන් අඟල් භාගයක් උස්සනවා. උස්සලා මෙන්න මෙහෙම අත්කටේ වක්‍රය ඇඳ ගන්නවා. මම ඔයාලට කිව්වා කලින් පාඩමේදී මිමි හදද්දි කිව්වා සමහර වෙලාවට මේ අත්කට අතට අල්ලනකොට ඇඳුමේ අතට අල්ලද්දි මදි වෙන වෙලාවල් එනවා. එහෙම වෙන්නේ අපි මේ ඉස්සර පළු විතරක් ගන්නම්කෝ. අපි දැන් මේ අත්කට ලකුණු කරනකොට අපි ලකුණු කරේ දැන් මේ රැගල් පහත් කරපු දුර තියෙන්නේ. මේ රැගල් පහත් කරපු දුර උරිස්ස බෙදුවාම එන දුරනේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට අපි දන්නවා එකම උරිස්සෙදී. ඒ කියන්නේ උරිස්ස 16 ගමුකෝ අපි. උරිස්ස 16 දී පපුවට 34 තියෙන්න පුළුවන්. 35 තියෙන්න පුළුවන්. 36, 37, 38, 40 ඔය වගේ එකම උරිස්සෙදී පපුවට මිම්ම වැඩි වෙන වෙලාවල් එනවා අපිට. එතකොට අපි දන්නවා මෙන්න මේ පපුවට මිම්ම ලකුණු කරන තැන. ඒ කියන්නේ උරිස්ස දුර මෙතනමනේ. මේ දුර තව ටික මොකද වෙන්නේ? පපුවට වැඩි වෙන්න මේක මෙහාට යනවා ඉස්සරහට යනවා. එතකොට මේ අත්කටේ දිග මොකද වෙන්නේ? එන්න ලොකු වෙනවා. ඒ කියන්නේ අත්කට ලොකු වෙනවා. හරිද? එතකොට අපි දන්නවා අපි රැගල් පහත් කරපු දුර නම් මේ හැම පපුවටකදීම ගන්නෙ අපිට තැනක් එනවා සමහර අවස්ථාවලදී අත්කටට මේ අඳින අත අල්ලන්න මදි වෙන වෙලාවක්. අපි ඒක හොයා ගන්න පුළුවන්. අපි ඒකට එහෙම වුණාම කරන්නේ මේ විදිහට අත්කට මෙහෙම ඇඳලා තව රෙද්ද මේකට වැඩිපුර ගන්නවා. ඊට පස්සේ මේකම ආපහු මෙහෙම මේ රේඛාව දිගේ මොහොම දික් කරලා අඟලක් විතර වැඩිපුර අරගෙන වැඩිපුර දීලා අත කපනවා. හරි? අපිට ඒක හොයා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මේ උරිස්සේ මෙතන අත්කට තියෙන්නේ අපේ. ඇඳුමේ අත්කට. ඒක මෙහෙම පුළුවන් අපිට රූලෙන් මැන ගන්න. මම මේ කරන දේ පේනවද? මෙහෙම රූල තියලා මැන ගන්න පුළුවන්. මෙන්න මේ මිම්ම. ඒ මිම්ම දැන් මෙතන 7:00ක් වෙනවා. හරියනවද කියලා බලන්න. හරියට මෙන්න මේ අත්කට අපි කපන්න යන්නේ. ඒකට තියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියලා රවුම මෙතෙන් අරගෙන මේ රූලෙන් ලේසියෙන් බලන්න පුළුවන්. නැත්නම් ටේප් එකෙන් බලන්න පුළුවන්. මෙන්න මේ දුර හරියටම හරියනවද කියලා බලන්න. හරි? මොනම හරි හේතුවකින් මේ දුරට වඩා මේ දුර දැන් මේකට වඩා මේ දුර අඩුයි නම් අපිට මේ දුර වැඩි කරලා කපන්න පුළුවන්. හරි? ඔයගලන්ට මම මේ කියලා දුන්නේ සමහරුන්ට නම් මේක ඉතුරු වෙනවා. මැදෙන්දලා දෙපැත්තෙන් අපි අත අල්ලන්නේ. සමහරුන්ට මේ අත මදි වෙනවා. මේ ටික කියලා නොදී මේ ඇඳුම කියලා දීලා වැඩක් නැහැ. වෙලාව ගියා වුණත් මොකද නැත්තම් අපිට මේ හදිසියෙ මහත කෙනෙකුට එහෙම අත මදි වෙන්න පුළුවන්. එහෙම වුණත් අපිට කෑල්ලක් මූට්ටු කරන්න බෑනේ. එහෙම වෙලාවට අපි මේ විදිහට මැනලා අරගෙන අදාළ දුර මෙතන දීලා කපා ගන්න පුළුවන්. හරි? අපි දැන් මේ අත්කට කපමු. මේ අත කපමු. හරි? දැන් මෙතනදී මම ලකුණු කරනවා අතවට අඟල් 6යි. අතවට ලකුණු කරන්නේ අපි මේ වාටිය රේඛාවේ නෙමේ අදාළ අතේ දිග රේඛාවේ ලකුණු කරලා තමයි මේක මේ රැගල් ලකුණු කරපු තැන ඉඳලා මෙහෙම යා කරලා අත ඇඳගන්න. හරි? ඊට පස්සේ අපි අත කපා ගමු. ඒකලා මේ මැදට කට් මාක් එකක් දාගමු. හරි? අපි අත කපලත් ඉවරයි. අපිට පුළුවන් ඊට පස්සේ අත මහනකොට මේක මෙහෙම තියලා ටූල් කරගන්න. එහෙම නැත්නම් මේක අයන් කරලා මහ ගන්නත් පුළුවන්. හරි?
මම මේ දෙපැත්තටම මේ රේඛාව ටූල් කරගන්නවා. ඊට පස්සේ අපිට ඕනේ වෙන්නේ කර කපා ගන්න. කරට පේසිමක් කපා ගන්න. අපි බලමු කර පේසිම කපා ගන්නේ කොහොමද කියලා. මම දැන් මේ කර පේසිම කපා ගන්න ගත්තේ අර ඇඳුමෙන් කපලා අයින් කරපු කොටස කරේ. මේ අරගෙන අපි මේ මෙතෙන්දම වෙනකන් මේ රෙද්ද මේ කාට මෙහෙමම තියන්න ඕනේ නැහැ. අපිට අඟල් භාගයක් විතර වැඩිපුර තිබුණාම ඇති. මෙන්න මේ විදිහට රෙදි කෑල්ලට තියාගන්න. තියාගෙන මේ පේසිමේ පළල අපි ගන්නවා සාමාන්‍යයෙන් අඟල් 2කමාරක් 3ක් වගේ ගන්න පුළුවන්. මම 2කමාරක් ගන්නවා මෙතනදී. හරි. අරගෙන මේ හැඩේටම කර ලකුණු කරලා කපා ගන්නවා. හරි. මේ හැඩේම මම මෙතනත් අඳිනවා. ඊට පස්සේ මෙතනින් මේ හැඩයට මෙහෙම කපලා මේ කර වටේට මෙහෙම කපා ගන්න. කපාගෙන ඊට පස්සේ මේ අපි අඳගත්ත රේඛා දිගේ කරේ පේසිම කපා ගන්න. මේ වයි කොටස් දෙකක් තමයි මේ කපා ගත්තේ. හරි. මේ එක පැත්තක පේසිම. ඊට පස්සේ අපි කරේ මෙන්න මේ කොටසටත්, ඒ කියන්නේ පිටිපස්සේ කරටත් පේසිමක් කපා ගන්නවා. ඒක කොටස වෙන් වෙන්නේ නැති විදිහට කපා ගන්න ඕනේ. මෙහෙම නමලා රෙද්ද මේ විදිහට තියලා මෙතනත් අර විදිහටම අඟල් 2කමාරක් එහා පැත්ත ගත්තා නම් ඉස්සරහා කරගත්තා නම් මෙතනත් අපි 2කමාරක් දුරට තමයි කර ලකුණු කරන්නේ. කර ලකුණු කරලා මෙතන ඉඳලා 2කමාරක් ලකුණු කරනවා. මේ රවුම ඇඳගෙන අපි පිටිපස්සේ කරේ පේසිමත් කපා ගමු. හරි. දැන් මම මේ රෙද්ද මෙතන මේ පැත්ත ඇඳෙන්න කපු කෑල්ල තියලා කර කපු කෑල්ල තියලා ඒ විදිහටම කපා ගන්නවා. මෙතන තියෙන විශේෂත්වය මෙතනින් වෙන් වෙලා නැහැ මේක. පිටිපස්සේ කර අපිට වෙන් වෙලා නෙමෙයිනේ තියෙන්නේ. ඒක නිසා වෙන් වෙන්නේ නැති වෙන්න කපා ගන්නවා. හරි. අපි දැන් බ්ලවුස් එකට ඕනි කරන කොටස් ටික කපලා ඉවරයි. අපිට මම ඔයාලට මේ පේපර් ස්ට්‍රිප් එක ගැන කියලා දීලා තියෙනවා කෑලි සායේදී. අපි මේ පේපර් ස්ට්‍රිප් එකක් අරගෙන මේ කර ගානටම මේ පේපර් ස්ට්‍රිප් එකෙන් මේ කොටස් දෙකක් කියන්නේ ඉස්සරහා කරටයි පිටිපස්සේ කරටයි කපා ගන්න ඕනේ. මේ විදිහටම ඉස්සරහා කරටත් මේක තියලා මෙහෙම කපා ගන්න. මෙහෙම කපා ගන්න. ඊට පස්සේ ඉස්සරහා කරටත් මේ විදිහටම කොටසක් කපා ගන්න. කියන්නේ මේකත් මෙහෙම තියලා ඔයාලා දන්නවා මේ කපාගෙන ඉවරලා හිටන් අපි අයන් කරගන්න ඕනි කියලා. අර ගම් එක තියෙන කොටස රෙද්ද කන පිට පැත්තට තියෙන විදිහට අපි මේක අයන් කරගන්නවා. එතකොට අපිට පේසිමේ හොඳ නිමාවක් ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි මේක අයන් කරගෙන මේක අයන් කරගන්න මම ඔයාලට කියලා දුන්නා. කෑලි සායේදී අපි මේ විදිහට මේකත් අයන් කරගෙන කොහොමද අපේ බ්ලවුස් එක මහගන්නේ කියලා.